समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනත්ත ජනනෝ දෝසෝ චිත්තපකෝපනෝ භයමන්තරතෝ ජාතං තං ජනෝ නාව බුද්ධති දුට්ඨෝ අත්තං නජානාති දුට්ඨෝ ධම්මං නපස්සති අන්ධං තමං තදා හෝති යං දෝසෝ සහතේ නරන්ති. සද්ධාවන්ත පින්නතුනි, අද දින ධර්ම දේශනාවත් අප මාතෘකා කළේ ද්වේෂය දුරු කරන ප්‍රායෝගික ක්‍රම පිළිබඳව. අපි පසුගිය දිනවල දේශනා 4ක් පමණ සිද්ධ කළා. අද ඒ පිළිබඳවම තවත් ක්‍රමයක් පැහැදිලි කර දෙමින් ද්වේෂය දුරු කරන 5 වෙනි ක්‍රමයක් අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. පසුගිය ධර්ම දේශනා 4කදීම ද්වේෂය දුරු කරන ප්‍රායෝගික ක්‍රම පිළිබඳව අපි පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා. අද තවත් එක් ක්‍රමයක් පිළිබඳව පැහැදිලි කර දෙමින් ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි පසුගිය ධර්මදේශනා වලදී මාතෘකා කරගත් මාතෘකා ගාථා ධර්ම දෙක අද දවසේත් මාතෘකා කළේ ද්වේෂය අනර්ථය ඇති කරනවා, ද්වේෂයෙන් සිත ප්‍රකෝප කරනවා. නමුත් මිනිසුන්ට එය පහසුවෙන් තේරුම් ගන්නට, ඒන් සිද්ධ වෙන අනර්ථය දකින්නට පහසු නැහැ. කුමක් නිසාද? ඒ ද්වේෂයෙන් මනස දූෂිත වූ පුද්ගලයාට හේතුව ඵලය අර්ථය ධර්මය යහපත අයහපත නොඇතෙහි මනස ව්‍යාකූල වෙන නිසා, මනස අඳුරු වෙන නිසා ඒ පුද්ගලයාට මේ ද්වේෂයෙන් සිද්ධ වෙන අනතුරු හානිය දකින්නට අපහසුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ පිළිබඳව ගාථා ධර්මයයි අපි මුලින් මාතෘකා කරන්නට යෙදුනේ. පසුගිය අවස්ථාවලදී අපි පින්නතුන්ට පැහැදිලි කරලා දුන්නා ද්වේෂය දුරු කිරීම සඳහා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ක්‍රම 4ක් පමණ. එකක් අපි පැහැදිලි කළා, එය හුදෙක් Tamanගේ සිතුවිලි මාත්‍රයක්, Taman සිතන Taman චිත්ත රූප මවන ආකාරය මතයි අපට ද්වේෂය ඇති වෙන්නේ. අනුන් කරන කියන දේ බාහිර කාරණයක් වෙනවා. නමුත් ප්‍රධාන කාරණේ වෙන්නේ කරන කියන දේ පිළිබඳව අපි සිතන ආකාරයයි. ඒ මත අපේ මනසේ ද්වේෂය ඇතිවීම හෝ සතුට ඇතිවීම හෝ සිද්ධ වෙනවා. එහෙමනම් ද්වේෂය ඇති වෙන්නේ අපි සිතන රටාව මතයි කියලා තේරුම් ගැනීම, වටහා ගැනීම ද්වේෂය දුරු කරන්නට පහසු ක්‍රමයක් බව. ඊළඟට අපි දෙවනුව පැහැදිලි කරලා දුන්නා, යම්කිසි කෙනෙකුට
ඒ වරද කරනවායි කියලා දැනෙන පුද්ගලයා පිළිබඳව ඒ සඳහා අමනාපය ඇති කරගන්නවා වෙනුවට ඒ පුද්ගලයා එහෙම කරන්නට හේතුව මොකක්ද? මේ ලෝකේ හොඳක් හෝ නරකක් හෝ හේතුවක් නැතිව සිද්ධ නොවන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙමනම් ඕනම අයහපත් දෙයක් සිදු වෙන්නටත් ඒ සඳහා බලපාන හේතු සාධක තියෙනවා. Tamanගේ රුචි අරුචිකම් පදනම් කරගෙන ඒ දිහා බලනවා වෙනුවට මිනිසුන් වැරදි කරන්නේ මොන විදිහේ දුර්වල හේතු නිසාද, Taman වැරදි නොකර ඉන්නේ මොන විදිහේ යහපත් හේතු නිසාද කියලා දකින්නට පුළුවන් නම් අන් අය පිළිබඳව තරහ ගන්නවා වෙනුවට අනුකම්පාව, කරුණා, මෛත්‍රිය ඇති කරගන්නට පුළුවන් බව අපි පැහැදිලි කරලා දුන්නා. ඊළඟට තුන්වෙනි ක්‍රමයේ හැටියට අපි පැහැදිලි කළා මේ කුසල කුසල කර්ම විපාක දෙන මාධ්‍ය තුනක් තියෙනවා. Tamanගේ මනස හරහා, අනුන්ගේ මනස හරහා, සෝබා දහම හරහා කියන මේ ක්‍රම තුනෙන් කර්ම විපාක අපි වෙත පැමිණෙන්නට පුළුවන්. කුසල කර්ම විපාකසේම අකුසල කර්ම විපාකත්. අකුසල කර්ම විපාකයක් Tamanගේ මනස හරහා ක්‍රියාත්මක වුණත් දුක, දුම්නස ඇති කරන්නට හේතු වෙනවා. සෝබා දහම හරහා ක්‍රියාත්මක වුණත් දුක, පීඩාව ඇති කරන්නට හේතු වෙනවා. Tamanගේ කර්ම විපාකයේ ඇතැම් විට අවශේෂ දුර්වල මිනිසුන් හරහා Taman වෙත ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එහෙම වෙනවට අපි කැමති නැහැ. ඒ බඳු තැන්වලදී අපිට ද්වේෂය, අමනාපය ඇති වෙනවා. නමුත් මේ Taman විසින්ම කරගත් අකුසල කර්ම විපාකය අනුන් හරහා Taman වෙත ක්‍රියාත්මක වෙන ආකාරයයි කියන බව නුවණින් තේරුම් අරගෙන හේතුව ඵලය, කර්මයේ විපාකය තෝරා බේරා ගන්නට පුළුවන් නම් ද්වේෂ කරනව වෙනුවට අපට ධර්මයේ පිළිබඳව යම් වැටහීමක්, අවබෝධයක් ඇති කරගෙන ප්‍රඥාව අවදි කරගන්නට එයම කාරණයක් වෙනවයි කියන බව අපි තුන්වැනි ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. හතරවෙනි ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ තමන්ට නුරුස්නා කාරණේම, තමන්ගේ මනස ගැටෙන කාරණේම, අමනාපය ඇතිවෙන කාරණේම අපට ඉවසීම සඳහා, පාරමිතා පිරීම සඳහා අවස්ථාවක් කරගන්නට පුළුවන්. අපට අපේ මනසෙහි දුබලතෙන් අවදි වෙන තැන දකින්නටත්, ඒ දුර්වලකම් ප්‍රහාණය කරන්නටත්, යහපත් ගුණාංග තියනවද නැද්ද කියලා හඳුනා ගන්නටත්, ඒ තියෙන යහපත් ගුණාංග අවදි කරගන්නටත් අපේ මනස ගැටෙන, හැපෙන අවස්ථා ෂණ සම්පත්තියක් හැටියට භාවිතා කරමින් පාරමිතා පුරන්නට අපි කෙසේ පුහුණු විය යුතුද කියන බව හතරවැනි ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කළා. එහෙම කරන්නට පුළුවන් නම් ද්වේෂය මතුවෙන කාරණේම අපට ඉවසීම සඳහා, පාරමිතා පිරීම සඳහා උපකාර කරගන්නට පුළුවන්. අද පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි ක්‍රමයක්. ඒ කියන්නේ ද්වේෂය දුරු කරන්නට අපට භාවිතා කළ හැකි තවත් ප්‍රායෝගික ක්‍රමයක්. මේ සඳහා අපි පාදක කරගන්නේ අංගුත්තර නිකායෙහි සඳහන් වෙන, අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි සඳහන් වෙන ආඝාත පටිවිණය සූත්‍රය. මේ සූත්‍රය සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්මයක්. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා, ආයුෂ්මත් තරුණේ, මේ ආඝාතයයි කියලා කියන්නේ අනුන් කරන දේවල් පිළිබඳව ගැටෙන, හැපෙන, නුරුස්සන ස්වභාවය. මේ ගැටුම්කාරී මානසික తত্ত্বය, මේ ද්වේෂ සහගත බව, පටිඝය, එහෙම නැත්නම් ආඝාතය දුරු කරන්නට ක්‍රම පහක් තියෙනවා. පංචමේ ආවුසු ආඝාත පටිවිණය. ආයුෂ්මත් තරුණි, ඒ සඳහා අපට භාවිතා කළ හැකි ක්‍රම පහක් තියෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ ද්වේෂය දුරු කරන්නට අපට ක්‍රම පහක් මෙහිදී දේශනා කරනවා. මේ ක්‍රම පහෙන්ම උන්වහන්සේ පැහැදිලි කරන්නේ ප්‍රධාන එක ක්‍රමයක්. ඒ කියන්නේ අපි කොහොමද තව කෙනෙකුගේ වරදක් දැකලා මනසේ ගැටීමක් ඇති වෙනකොට ඒ ගැටීම යටපත් කරගෙන අවබෝධය මතු කරගන්නට, අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ඇති කරගන්නට ඒ අරමුණ වෙනස් කරලා යහපත් ගුණයක් සිහිපත් කරන්නේ කොහොමද කියන බව. කෙටියෙන් සඳහන් කළොත්, තව කෙනෙකුගේ අයහපත් අරමුණක් දැකලා ඒ පිළිබඳව ගැටීම ඇති වෙනකොට ඒ
පිළිබඳව නැවත නැවතත් සිතා මනසේ ද්වේෂය අවුස්සා ගන්නවා වෙනුවට අපට පුළුවන් ඒ පුද්ගලයා තුලම පවතින යහපත් ගුණාංගයක් සිහි කරන්නට මෙනෙහි කරන්නට. අර ද්වේෂය ඇවිස්සෙන කාරණේ වෙනුවට ඒ අරමුණ වෙනස් කරලා යහපත් අරමුණක් අපට අවදි කරගන්නට පුළුවන් නම් ද්වේෂය දුරු කරන්නට ඒක පහසු ක්‍රමයක්. ඒ නිසා අද ධර්ම දේශනාව තුළ පින්නතුන්ට අපි පැහැදිලි කරලා දෙන්නේ අරමුණ වෙනස් කිරීම තුළින් අපි සිතන කාරණය, අපි ඉලක්ක කරන කාරණය වෙනස් කිරීම තුළින් අපි ද්වේෂය දුරු කරන්නේ කොහොමද කියන බව පිළිබඳව. අරමුණ වෙනස් කිරීම තුළින් ද්වේෂය දුරු කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව. යම්කිසි පුද්ගලයෙකුට ද්වේෂය ඇතිවෙන්නට යම් අරමුණක් තිබිය යුතුයි. යම්කිසි ආරම්මණයක් පදනම් කරගෙන තමයි අපේ මනසේ සිතුවිලි පහළ වෙන්නේ. හැම විටම සිතක් හටගන්නේ අරමුණක් ග්‍රහණය කරමින්. අරමුණ ගන්නෙ නැතිනම් සිත් පහළ වෙන්නට ඉඩක් නැහැ. අපේ මනසෙහි යම්කිසි සිතක් ඇති වෙනකොට අපට එක් හිතක් වගේ දැනුණට එතන චිත්ත පරම්පරාවකුයි ඇති වෙන්නේ. අභිධර්මයේ එය හඳුන්වනවා චිත්ත වීතියක් කියලා. චිත්ත වීතියක් කියලා කියන්නේ යමක් පිළිබඳව වැටහීම ඇති කරගන්නට ඇති වෙන සිත් පරම්පරාව. අපි ඒක කෙටියෙන් පැහැදිලි කරගත්තොත්, උදාහරණයක් හැටියට අරගත්තොත් අපි හිතමු යම්කිසි රූපයක් දකිනවා. ඒ රූපේ දකිනකොටම අපේ මනසෙහි එතෙක් පහළ වෙමින් පැවතුණු චිත්ත සන්තතිය චලනය වෙලා, ඛණ්ඩණය වෙලා අර කොතනින්ද මේ අලුත් ආරම්මණය ආවේ කියලා පසින්දුරන්ම ආවර්ජනා කරන්නා වූ සිතක් පහළ වෙනවා. අභිධර්මයේ හඳුන්වනවා පංචද්වාරාවර්ජන චිත්තයයි කියලා. ඒ පසින්දුරන්ම ආවර්ජනා කරලා බලනකොට ඉන් අනතුරුව හඳුනා ගන්නවා ඇසහරහා තමයි මේක ආවේ කියලා. ඒ සංඥාව සමග ඔන්න ඇසහරහා ආපු අරමුණ ග්‍රහණය කරන්නට සිතක් පහළ වෙනවා. ඒ ඇසින්ගත් රූපය මනස තුළට එහෙම නැත්නම් සිතක් උපදවන්නට අභ්‍යන්තරයට ගන්නා ඒ පළවෙනි සිත හඳුන්වනවා චක්කු විඥානයයි කියලා. පංචද්වාරය ආවර්ජනා කරලා මේ ඇසහරහා තමයි රූපය ආවේ කියලා, එහෙම නැත්නම් මේ චලනය, මේ කම්පනය ඇති වුනේ කියලා දැනගෙන ඒ අරමුණ ගන්නා සිත තමයි චක්කු විඥානයයි කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ චක්කු විඥාන සිත ඇති වෙලා එසැනින්ම අභාවයට යනවා. ඊළඟට ඇති වෙනවා සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත කියලා කියන්නේ මේ මතුණු අරමුණ පිළිගන්නවා. ඊළඟට ඒ සිතත් ඇති වෙලා නැති වෙනකොට සම්තිරණ සිත කියලා කියන්නේ මේ අරමුණ කුමක්ද, මේ කවුද, මේ හිතවත් කෙනෙක්ද, මේ අහිතවත් කෙනෙක්ද ආදී වශයෙන්, මේ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද ආදී වශයෙන් අර තමන් ළඟ මෙතෙක් අරගෙන තියෙන සියලු තොරතුරු සමග සංසන්දනාත්මකව බලනවා. අපි හැම විටම යමක් පිළිබඳව විනිශ්චය කරන්නේ, තීරණ ගන්නේ අපි ළඟ දැනට තියෙන තොරතුරු සමග. අපි දන්නා දේවල්, අනන්ත සසරෙහි අපි යමක් පිළිබඳව සිතලා තියෙන ආකාරය, කල්පනා කරලා තියෙන ආකාරය, මේ ජීවිතේ අපි ලබලා තියෙන අත්දැකීම්, ඒ වගේම අහඹු සිදුවීම්, මේ නොඑක් දේවල් පිළිබඳව අපි එක් එක්කෙනාගේ සිත් සතන් තුළ එක එක කාරණා පිළිබඳව විවිධ ආකල්ප තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒ නිසා එකම කාරණයක් දිහා 10 දෙනෙක් බැලුවොත් 10 ආකාරයකට බලන්නේ මොකක් නිසාද? ඒ සම්බන්ධව තොරතුරු ගබඩා වෙලා තියෙන්නේ 10 ආකාරයකට නිසා. අර විදිහෙන් චක්ක විඥානේ පහළ වුණාම සම්පටිච්ඡන සිතින් ඒ ආරම්මණය පිළිගන්නවා. සම්තිරණ සිතින් මේ කුමක්ද කියලා තීරණය කරන්නට කරුණු ගොනු කරනවා. ඒ සිත ඒ විදිහෙන් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඊළඟට ඇති වෙනවා වොත්තපන සිත. ඒ කියන්නේ විනිශ්චය දෙනවා. හරියට මේ සම්තිරණ සිත සහ වොත්තපන සිත කියන දෙක අර උසාවියක යම්කිසි පුද්ගලයෙක් වැරදිකාරයෙක්ද නිවැරදිකාරයෙක්ද කියලා තීරණය කරන්නට ජූරි සභාව විසින්, එහෙම නැත්නම් නඩු අසන්නට දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වෙන නීතිඥයින් විසින් කරුණු ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ජූරි සභාව විසින් මේවා එකින් එක ගලපලා යම්කිසි ආකාරයකට ගොනු කරනවා. ඊට පස්සේ නඩුකාරතුමන් විසින් යම්කිසි නිශ්චිත
පිළිතුරක් එහෙම නැත්නම් විනිශ්චයක් ලබා දෙනවා. අන්න ඒ වගේ අපේ මනසෙහි අර පහළ වෙන ආරම්මණය පිළිබඳව අර අලුතෙන් ඇති කරගත් චක්කු විඥානයේ පිළිබඳව මේක මෙහෙමයි අරහෙමයි කියලා තීරණය කරනවා. තීරණය කරලා මේ අහවල් පුද්ගලයාමයි, මේ මගේ හතුරාය, මේ මගේ මිතුරාය, මේ පුද්ගලයා යහපත් කෙනෙක්, මේ පුද්ගලයා අයහපත් කෙනෙක් කියලා ඔන්න අපේ මනසින් යම්කිසි තීරණයක් දෙනවා. අන්නේ තීරණය දුන්නු ගමන්ම අපි තීරණය කරන්නේ අපේ විරුද්ධකාරයෙක් කියලා නම්, අපි අකමැති පුද්ගලයෙක් කියලා නම් එතන ඉඳලා ද්වේෂ මූලික සිත් පරම්පරාවක් පහළ වෙනවා. අපි එතනදී තීරණය කරන්නේ මේ අපේ හිතවතෙක්, අපේ මිත්‍රයෙක් කියලා නම් එතන ඉඳලා තෘෂ්ණා මූලික සිතුවිලි පරම්පරාවක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත් පරම්පරාව හඳුන්වනවා ජවන් සිතයි කියලා. ඒක තමයි කුසල කර්ම අකුසල කර්ම වශයෙන් අපට සසරෙහි විපාක දෙන්නේ. දැන් එතකොට අර ඇති කරගන්න තීරණයත් එක්කලා තමයි, විනිශ්චයත් එක්කලා තමයි කුසල් සිතක් ඇති වෙනවද අකුසල් සිතක් ඇති වෙනවද කියන එක නිගමනය වෙන්නේ. එතකොට අපි ආරම්භණය පිළිබඳව දෙන තීරණය, දෙන නිගමනය යහපත් එකක් වුණොත් එතෙන් පටන් කුසල් සිතුවිලි පහළ වෙනවා. එය අයහපත් එකක් වුණොත් ද්වේෂ සහගත හෝ තෘෂ්ණා සහගත සිත් පරම්පරාවක් හට ගන්නවා. දැන් සරියුත් හාමුදුරුවෝ මේ ආඝාත පටිවිණය සූත්‍රයේදී අපට උපදෙස් දෙන්නේ මෙන්න මේ අරමුණ වෙනස් කරන්නට. දැන් අර අපි අකමැති වෙන අරමුණක් ගත්තහමනේ ඒ පිළිබඳව මනසේ ගැටි ඉදිරියට යන්නේ. එතකොට ද්වේෂ මූලික සිත් පරම්පරාවක් තමයි පහළ වෙන්නේ. දැන් සරියුත් හාමුදුරුව අපට දේශනා කරනවා මහණෙනි, ක්‍රම පහක් තියෙනවා අරමුණ වෙනස් කරලා අපේ මනසෙහි පහළ වෙන ද්වේෂය දුරු කරගන්නට පුළුවන්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව අපට අමනාපයක් මතුවෙන කාරණයක් තියෙනවනේ. ඒ කාරණේ වෙනුවට ඒක යටපත් කරලා ඒ පුද්ගලයා ළඟ තියෙන යම්කිසි හොඳ ගුණාංගයක් ගැන සිතනවා, කල්පනා කරනවා. එහෙම අර මනස ගැටෙන්නට, ද්වේෂය මතුවෙන්නට හේතු වෙන ආරම්මණය වෙනුවට අනුකම්පාව, කරුණාව, මෛත්‍රිය ඇති වෙන්නට, හිතවත්කම, ආදරය, සෙනෙහස ඇති වෙන්නට හේතු වෙන අරමුණක් අපට මතු කරගන්නට පුළුවන් නම් ඒ පුද්ගලයා පිළිබඳවම අපට කරුණා මෛත්‍රියෙන් යුක්තව සිතන්නට එය හේතුවක් වෙනවා. මෙන්න මේ විදිහට අරමුණු වෙනස් කිරීම තුළින් අපට පුද්ගලයෙක් පිළිබඳව පහළ වෙන ද්වේෂය වෙනස් කළ හැකියි කියලා සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ පිළිබඳව උන්වහන්සේ දක්වන පළමුවෙනි කාරණය තමයි මහණෙනි, යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් බොහෝම අපිරිසිදුයි. උන්වහන්සේ දක්වනවා අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ. ඒ කියන්නේ කායික පැවතුම් එතරම් පිරිසිදු නැහැ. හැබැයි වචනය බොහොම පිරිසිදුයි, වචන බොහොම ප්‍රසන්නයි. ඒ කියන්නේ සමහර මිනිස්සු සමාජයේ අපට හම්බ වෙනවා කතා බහ කරනකොට නම් බොහොම ප්‍රියමනාපයි. ඒ වගේම අනිත් අයට උපදෙස් දෙනවා, මඟ පෙන්නනවා, බොහොම ධාර්මික විදිහට තමයි කතා බහ කරන්නේ, අනිත් අය සමග වචන හුවමාරු කරගන්නේ. නමුත් ක්‍රියාත්මක වෙන්නට ගියාම ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ අපට ඒවා පේන්නේ නැහැ. ඒ පුද්ගලයා කායික වශයෙන් අනිත් අයට හිංසාකාරීව, පීඩාකාරීව, අපි ප්‍රිය නොකරන ආකාරයේ ඇවතුම් පැවතුම් තමයි අපට පේන්නේ. හැබැයි කතා බහ කරනකොට අපට එහෙම කිසි වැරද්දක් පේන්නේ නැහැ. බොහොම හොඳට අනිත් අය ගැන හිතලා, මතලා, කල්පනා කරලා, තේරුම් අරගෙන බොහොම සුහදශීලීව කටයුතු කරන බවක් පේනවා. අනිත් අයට යහපතක් වෙන විදිහේ මාර්ගෝපදේශ සපයනවා. හොඳ මඟ පෙන්වීමක් කරනවා. හොඳ අනුශාසනා කරනවා. නමුත් හැසිරීම් රටාව ගත්තයින් පස්සේ කොහෙත්ම සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ගිහි පැවිදි බොහෝ දෙනා අපට සමාජයේ මුණ ගැහෙනවා මේ தත්වෙන් කටයුතු කරන. දැන් මේ බඳු කෙනෙක් දිහා සිතනකොට යම් කෙනෙකුගේ මනසේ නොමනාපයක් ඇති වෙන්නට පුළුවන්. අන්න පේනවාද අර මිනිස්සයා කටයුතු කරන හැටි. අනුන්ට බන කියන්නේ නම්, අනුන්ට උපදෙස් දෙන්නේ නම් මෙහෙමයි. නමුත් මේ හාමුදුරුවෝ හැසිරෙන හැටි පේනව නේද? දැන් ඔය විදිහට භික්ෂුවක් පිළිබඳව වුණත්, ගිහියෙක් පිළිබඳව වුණත්, අම්මා තාත්තා පිළිබඳව වුණත්, ගුරුවරයෙක් පිළිබඳව වුණත්, අවශේෂ කෙනෙක් පිළිබඳව වුණත් Tamanගේ මනසෙහි අමනාපයක් ඇති වෙන්නට පුළුවන්. එතකොට හුඟක් දෙනා කල්පනා කරන්නේ
මහ ලොකුවට ලෝකෙට නම් උපදෙස් දෙනවා, අනුන්ට නම් මහ ලොකුවට බණ කියනවා. නමුත් මේ කටයුතු කරන හැටිද මේ මොනතරම් වංචනික විදිහටද ක්‍රියා කරන්න කියලා තව තවත් හිත නරක වෙන විදිහටම කල්පනා කරනවා. දැන් අපි මෙතනදී තේරුම් ගන්නට ඕන සමාජය සකසනවා කියන පදනමේ අපි ක්‍රියා කරනවා නම් ඒ අන් අය වංචනික වෙන්නේ මොනවා නිසාද කියලා සොයලා බලලා අනිත් අය සකසන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. හැබැයි අපි දැන් මේ කතා කරන්නේ අපේ මනසේ ද්වේෂය දුරු කරගන්න රටාව පිළිබඳ. එතකොට අපේ මනසේ ද්වේෂය දුරු කරගන්න ඕන නම් අපේ පැත්තට හැරිලා වුණ හිතන්න. අනේකාට උදව් කරන්නට යනවා නම් සමාජ මෙහෙවරක් කරන්නට යනවා නම් අනේකාගේ පැත්තෙන් කරුණු සොයලා බලලා ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම කරන්නට යන්න ඕන. හැබැයි මා පෙර දින ධර්ම දේශනාවලදී පැහැදිලි කළා තමන්ගේ මනසවත් පාලනය කරගන්නට බැරි නම් තමන්ට තමන්වත් සංසුන් කරගන්නට බැරි නම් අනේකා කරන වරද දිහා දැකලා තමන් ආවේගකාරී වෙනවා නම් තමන් කොහෙත්ම සුදුසු නෑ සමාජය සකසන්නට, සමාජයට මඟ පෙන්වන්නට. මොකද තමන්ට තමන්වත් පාලනය කරගන්න බැරි නම් අනුන් හදන්නට සුදුසුකමක් අපි තුල කොහෙත්ම ඇති වෙන්නේ නෑ. ඒ නිසා පළවෙනි කාරණේ තමයි අනේකාට උදව් කරන්නට යන්න කලින්, අනේකා හදන්න යන්න කලින්, සමාජය විපතින් බේරගන්නට උත්සාහ කරන්න කලින් මට පුළුවන් ද ලෝකයේ සිද්ධ වෙන අඩුපාඩු පිළිබඳව කලබල නොවි ඉන්න මනස සකස් කරගන්න. අන් අය කරන වැරදි, අන් අයගේ අඩුපාඩු, අන් අයගේ දුබලතාවයන් දැකලා මගේ මනස කුලප්පු කරගන්න නැතුව මට පුළුවන් ද ටිකක් සංසුන් වෙන්නට. අන්නේ හැකියාව අපි ළඟ තියෙනවා නම් තමයි අපි සමාජයට උදව් කරන්නට සුදුස්සන් බවට පත් වෙන්නේ. අපි අන් අයට පිහිට වෙන්නට සුදුසුකම් ලබන්නේ. එතකොට තව කෙනෙක් හොඳට බණ කියනවා, හොඳට උපදෙස් දෙනවා, නමුත් පේනවද හැසිරෙන හැටි කියලා අපිට මේ මිනිස්යාගේ ක්‍රියාපටිපාටිය දැකලා ද්වේෂය හට ගන්නවා නම් ඒ තැනත්තාට උදව් කරන්නට අපි සුදුස්සෙක් නෙවෙයි. ඒ නිසා පළමුවෙන් අපි තේරුම් ගන්නට ඕනේ අපේ මනසේ පහළ වෙන ද්වේෂය අවම කරගන්න. දැන් මේ ධර්ම දේශනා මාලාවේදී අපි කතා කරන්නේ ඒ ගැන නිසා අපි ඒ පැත්තටයි අවධානය යොමු කරන්නේ. ඒ බඳු තැනකදී අපි කොහොමද අපේ මනස සංසුන් කරගන්නේ? වචනය නම් බොහොම හොඳයි, කතා කරනකොට නම් හොඳයි, උපදෙස් දෙනකොට නම් හොඳයි. නමුත් වැඩ කරනකොට නම් ඒ කියන જાති එකක්වත් ක්‍රියාවෙහි තියනවා කියලා පෙනෙන්නේ නැහැ. යථාවාදී තථාකාරී කියන මේ ගුණය නැහැ. කියන හැටියට කරනවා කියන තැන පිහිටන්නේ නැහැ. කියනකොට අනුන්ට හොඳට ලස්සනට ඒවා පැහැදිලි කරලා දෙනවා. නමුත් ක්‍රියාත්මක වෙනකොට එහෙම නැතිනම් අපි කෙසේ ඒ පිළිබඳව කල්පනා කළ යුතුද? සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ආශ්මත්වරුනි, එබඳු පුද්ගලයාගේ ක්‍රියාපටිපාටිය පිළිබඳව ඇතිවෙන නොමනාපය, නුරුස්නා ගතිය දුරු කරන්නට ඕන නම් ඒ ගැනම හිත හිතා පටලවෙන එක නෙමෙයි කරන්න ඕන. ඒ තැනැත්තාගේ යහපත් වචී සමාචාරය පිළිබඳව කල්පනා කරලා අපට හිත පහදවා ගන්නට පුළුවන්. මේ මිනිස්සයා අයහපත් විදිහට හැසිරුණාට අනිත් අයට හොඳ මඟ පෙන්වීමක් කරනවානේ. ලෝකෙටවත් හොඳ යමක් කියා දෙනවානේ. ඒකවත් මදයි කියලා අපට හිතන්නට පුළුවන් නම් අර මනසේ පහළ වෙන අමනාපය දුරු කරගන්නට එයම හේතුවක් වෙනවා. දැන් හුඟක් වෙලාවට මිනිස්සු මේ කාරණේම ද්වේෂය වැඩි කරගන්නට අවස්ථාවක් කරගන්නවා. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධව එහෙම කල්පනා කරනකොට මිනිස්සු ඔය කාරණේම තමයි කුපිත වෙන්නට කාරණයක් කරගන්නේ. ඔන්න බණ කියනකොට නම් මෙහෙමයි, වැඩ කරනකොට මෙහෙමයි, මේ වගේ සංඝයා වහන්සේලාටද අපි මේ උදව් කරන්නේ, දානෙ දෙන්නේ කියලා මිනිස්සු කුපිත වෙනවා. එතකොට යම් කෙනෙකුට නුවණින් කල්පනා කරන්න පුළුවන් ඒ ගැනම ලෝකෙ මිනිස්සු ගිහියෝ පව්කම් කරන්නට ගියාම තමනුත් පව්කම් කරනවා, අන් අයටත් පාප කර්මයට මඟ පෙන්වනවා, පාප කර්මයට ඇදලා දානවා. හැබැයි මේ භික්ෂුන් වහන්සේලා තමන් යම් ආකාරයෙන් දුර්වලකම් තිබුණා වුණත් ලෝකෙට අනුශාසනා කරනවා යහපතෙහි යෙදෙන්නට. එහෙමනම් තමන් තුල අඩුපාඩුකම් තිබුණා වුණත් උන්වහන්සේලා ඒ අඩුපාඩුවෙන් මෙලව පරලව අයහපතක් කරගන්නට පුළුවන්. ඒක ඉතින් උන්වහන්සේලාගේ ප්‍රඥාවේ අඩු වැඩිකම මත සිද්ධ වෙනවා. හැබැයි අර සාමාන්‍ය ගිහි ජනතාව වගේ තමන් පව්කම් කරමින් ලෝකයා පාපයට ඇදලා දාන්නට උත්සාහ කරන්නේ ලෝකයට අනුශාසනා කරනවා පාපයෙන් නිදහස් වෙන්නට. ඒකම භික්ෂුවක් තුල තියෙන යහපත් ගුණාංගයක්.
කායික වශයෙන් පැවැත්ම වශයෙන් ගත්තාම කොච්චර දුර්වල වුණත් මහජනයාට අනුශාසනා කරනවා, මඟ පෙන්වනවා යහපතෙහි යෙදෙන්නට, සුචරිතෙහි යෙදෙන්නට. මේකම වටිනා දෙයක් නේද? ගිහියන්ට වඩා භික්ෂුව තුල මේ ගුණයම සත්පුරුෂ ගුණයක් නේද කියලා යමෙකුට දකින්නට පුළුවන් නම් ඒ භික්ෂුව පිළිබඳව සිත පහදවා ගන්නට එයම කාරණයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරනවා, මහණෙනි, දුස්සීල ගිහියාට වඩා දුස්සීල පැවිද්දා පිළිබඳව සිත පහදවා ගන්නට කරුණු තියෙනවා. ඒ කුමක් නිසාද? ගිහියා තමන් මත්පැන් ටිකක් බොනවා නම් තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ඒකට ඇදලා දාන්නටයි උත්සාහ කරන්නේ. ඒ වගේම තමන් සිගරට් එකක් බොනවා නම් තව එක්කෙනෙකුට දෙන්නෙකුට හරි ඒක දීලා ඒකට පොළඹවන්නටයි උත්සාහ කරන්නේ. පැවිද්දා තුල යම් යම් දුර්වලකම් තිබුණා වුණත් පැවිද්දා මහ ජනතාවට අනුශාසනා කරනවා සුචරිත ධර්මයේ යෙදෙන්නට. ඒ නිසා කොතෙක් දුසිල්වත් පැවිද්දෙක් වුණත් මේ කාරණයෙන් යහපතට පොළඹවන කෙනෙක් වෙනවයි කියන බව අපට නුවණින් කල්පනා කරන්න පුළුවන් නම් නොමනාපය ඇති කරගෙන හිත නරක කරගෙන අපේ මනස දූෂ්‍ය කරගන්නවා වෙනුවට අපේ මනස රැකගන්නට එයම කාරණයක් වෙනවා. දැන් පින්නතුන් වරදවා හඳුනා ගන්න එපා. මේකෙන් අපි පැහැදිලි කරන්නේ එහෙනම් භික්ෂුන් වහන්සේලා වැරදි කළාට කමක් නැහැ, පව්කම් කළාට කමක් නැහැ, හොර රහසේ අපරාධ කළාට කමක් නැහැ. ලෝකෙට බණ කියනකොට හොඳට අනුශාසනා කරනවා නම් ඒ ප්‍රමාණවත් කියන එක නෙවෙයි මේකෙන් කියන්නේ. භික්ෂුන් වහන්සේ නමකට පුළුවන් වෙන්නට ඕනේ යථාවාදී තථාකාරී ගුණෙහි පිහිටා සිටින්න. කියන දේ තමනුත් පිළිපදින්නට, අනුන්ට අවවාද කරන හැටියට තමනුත් එහි පිහිටා සිටින්න. එහෙම වුණොත් තමයි මේ කියන දේවල් වල වටිනාකමක් තියෙන්නේ. සජීවී බවක් තියෙන්නේ. එතකොට තමයි මහජනතාවට අවවාදයෙන් වගේම ආදර්ශයෙන්ුත් මඟ පෙන්වන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා ගිහියා වුණත් පැවිද්දා වුණත් අවවාදයේ වගේම ආදර්ශයෙන්ුත් ශක්ති සම්පන්න වෙනවා නම් තමයි හොඳ. එහෙම හොඳ වුණාට අපිට ඒ වගේ අය ලෝකේ පුරාම හොයාගන්නට අමාරුයි. ඒ නිසා අසත්පුරුෂොත් ලෝකේ ඉන්න නිසා, පෞකාර මිනිස්සුත් ලෝකේ ඉන්න නිසා, ගිහියන් හෝ පැවිද්දන් අතර ඒ බඳු දුර්වල චරිතක් තියෙන්නට පුළුවන් නිසා ඒ අඩුපාඩු හදාගන්න එක ඒගොල්ලන්ට බාර දීලා අපි දැන් මේ කල්පනා කරන්නේ ඒ පිළිබඳව අපේ මනසේ අමනාපයේ ද්වේෂයේ ඇති වෙන එක අපි කොහොමද පාලනය කරගන්නේ? අන්න ඒ සඳහා තමයි සරියුත් හාමුදුරුවෝ අපට දේශනා කරන්නේ අර කාය සමාචාරයේ හැසිරීමේ තියෙන අඩුපාඩුගම් ගැන හිත නරක කරගෙන තමන් විනාශ වෙන්නේ නැතිව ඒ අරමුණ තරමක් යටපත් කරලා, නමුත් එහෙම වුණත් මේ තැනැත්තාගේ වචනේ යහපත් බවක් තියෙනවනේ, කතාවෙන් ඔහු අන් අයව සනසනවනේ, අනිත් අයට මඟ පෙන්වනවනේ කියලා ඒ පිළිබඳවත් හිතලා හිත සතුටු කරගන්නට පුළුවන් නම් අර අරමුණ වෙනස් කිරීම නිසා තමන්ගේ මනසේ පහළ වෙන ද්වේෂය දුරු කරගන්නට පුළුවන්. මෙය එක් ආඝාත පටිවිණය උපක්‍රමයක් කියන බව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. මේ සඳහා උන්වහන්සේ අපට වටිනා උපමාවකුත් දේශනා කරනවා. ආයුෂ්මත්වරුනි, යම්කිසි පාංශුකූලික චීවරධාරී භික්ෂුන් වහන්සේ නම, ඒ කියන්නේ පාංශුකූල සිවුරු පමණක්ම පෙරවන භික්ෂුවක්. පිනතුන් අහලා ඇති භික්ෂුන් වහන්සේලාට දුතාංග 13ක් තියෙනවා. ඒන් එක් දුතාංගයක් තමයි පංසුකූල චීවර දරනවා. ඒ කියන්නේ දායකයෝ ගෙනවිත් පූජා කරන ඒවා නෙමෙයි, අමුසොහොන් වල තැන් තැන් වල වැටිලා ඉවත දාලා, එතකොට මල මූත්‍ර තැවරිච්ච ඉවත වීසි කරලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් පරිහරණය කරන්න බැරිකම නිසා ඉවත වීසි කරපුවා තියෙනවා. මලමිනි ඔතලා ගෙනihin දාපුවා තියෙනවා. මේ විදිහට යම්කිසි කෙනෙක් ඉවතට වීසි කරපු එකක් බලාපොරොත්තු අතහැර දාලා කොතනක හරි වීසි කරලා තියෙන, මඩ කුණු තැවරිලා තියෙන, පස් වලින් යට වෙලා තියෙන, මහ මග තියෙන එබඳු රෙදි අරගෙන ඒවෙන් සිවුරු සකස් කරගෙන පරිහරණය කිරීම තමයි පංසුකූල චීවරයයි කියලා කියන්නේ. ඉතින් අද කාලෙත් යම්කිසි කෙනෙකුට එහෙම කරන්නට ඕන නම් පංසුකූල චීවරයක් සකසා ගන්නා ක්‍රම 23ක් පිළිබඳව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව කියවලා දැනුවත් වෙන්නට පුළුවන්කම තියෙනවා. කොහොම හරි අර පංසුකූල චීවර දරන භික්ෂුන් වහන්සේ දැන් මහමග වඩිනකොට උන්වහන්සේ දකිනවා සොහොන් පිට්ටනියක හරි මහමග අයිනේ හරි රෙදි කෑල්ලක් යන්තම් අර පස්වලට යට වෙලා මතුවලා තියෙනවා.
පංසු කූල කියන වචනේ තේරුම පින්නතුනේ පංසු කියලා කියන්නේ පස්, කූල කියලා කියන්නේ ඉවුර. එතකොට පස් වලට යට වෙලා එහෙම නැත්නම් පස් උඩ ඉවුරක් වගේ එහෙම නැත්නම් පොඩි කණ්ඩියක් වගේ මතු පිටට මතු වෙලා තියෙන ආකාරයට තියෙන රෙදි තමයි පංසු කූල කියන වචනයෙන් අදහස් කරන්නේ. සමස්තයක් වශයෙන් ගත්තහම මේකෙන් අර්ථවත් වෙන්නේ මහජනයා විසින් ඉවත දමන ලද රෙදි කියන අර්ථයයි. ඒ වගේ රෙදි කෑල්ලක් භික්ෂුන් වහන්සේ දකිනවා. දැක්කයින් පස්සේ උන්වහන්සේගේ සිවුරුත් හොඳටම දි รา පත් වෙලා ඒ නිසා උන්වහන්සේ ළඟට ගිහිල්ලා බලනවා මේකෙන් මට සිවුරක් මහ ගන්නට යම් කොටසක් ගන්න පුළුවන්ද? එහාට මෙහාට පොඩ්ඩක් දිගෑරලා බලනකොට කොටසක් වේයෝ කාලා කොටසක් දි รา පත් වෙලා හැබැයි තව කොටසක් තියෙනවා පිරිසිදු කරලා ගන්න පුළුවන්. එච්චර දිරලා නැහැ. එතකොට උන්වහන්සේ මොකද කරන්නේ? අර වේයෝ කාපු කොටස ගැන, දිරපු කොටස ගැන අමනාප වෙවි ඉන්නේ නැහැ. ඒ කොටස ඉරලා අයින් කරලා ඒක එහෙම්මම එතනම දාලා අර Tamanට සිවුරක් මහ ගන්නට ගන්න පුළුවන් කොටස විතරක් උන්වහන්සේ වෙන් කරගෙන අරයි යනවා. එහෙම අරගෙන ගිහිල්ලා ඒක සෝදලා පිරිසුදු කරලා ඒ වගේ තවත් රෙදි කෑලි ටිකක් එකතු කරගෙන එකට මහලා උන්වහන්සේ පංසු කූල චීවරයක් පිළියෙල කරගෙන ඒකෙන් විලිවසාගෙන ගත ආරක්ෂා කරගෙන උන්වහන්සේගේ ශ්‍රමණ ධර්මයන් මස්තක ප්‍රාප්ත කරගන්නට කටයුතු කරනවා. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ආශ්මත්වරුනි ඒ පංසු කූල චීවරය දරන භික්ෂුන් වහන්සේගේ ක්‍රියාපටිපාටිය වගේ අපටත් පුළුවන් මේ ද්වේෂය ඇති වෙන පුද්ගලයන් පිළිබඳව කටයුතු කරන්න. දැන් අර හාමුදුරුවන්ට ලැබිච්ච ඒ රෙදි කෑල්ල කොටසක් දිරලා කොටසක් හොඳයි. එතකොට උන්වහන්සේ දිරච්ච කොටසට සාප කර ඉන්නට ගියේ නෑ. ඒ ටික ඉරලා පැත්තකට වීසි කරලා අර අවශ්‍ය කොටස විතරක් අරගෙන ගිහිල්ලා තමන්ගේ වැඩ ටික කරගත්තා. අන්න ඒ වගේ සරියුත් හාමුදුරුව අපට දේශනා කරනවා ආශ්මත්වරුනි කෙනෙකුට ඕන නම් පුළුවන් අර කායික වශයෙන් ඊතරම් හොඳ චරිත ශක්තියක් නැති නමුත් වචනයෙන් අන් අයට උපදෙස් දෙන මඟ පෙන්වන හොඳ වාචික සමාචාරයක් ඇති පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ බඳු පුද්ගලයා පිළිබඳව අපට ද්වේෂයක් අමනාපයක් ඇති වෙනකොට අර කාය සමාචාර පිළිබඳව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා එහෙම නැත්නම් ඒ පැත්ත මනසින් අමතක කරලා අර වචී සමාචාරයන් පිළිබඳව හිතලා අපේ හිත පහදවා ගන්න පුළුවන්. අර දිරපු කොටස එහෙම නැත්නම් වේයෝ කාපු කොටස ඉරලා වීසි කරලා හොඳ ටිකෙන් ප්‍රයෝජන ගන්නා වගේ මනස ගැටෙන අරමුණ බැහැර කරලා යහපත් අරමුණ ඇතිව අපේ මනස පැහැපත් කරගන්නට පුළුවන් කියන බවයි සරියුත් හාමුදුරුවෝ මේ උපමාවෙන් දේශනා කරන්නේ. එතකොට ඔය පළවෙනි පුද්ගලයා පිළිබඳව ද්වේෂය දුරු කරන හැටි. ඊළඟට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා තවත් ක්‍රමයක් තියෙනවා මේ අරමුණු වෙනස් කරලා මනස සකසා ගන්න. තවත් සමහරු පිළිබඳව අපට ද්වේෂය ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ දෙවෙනි අවස්ථාව සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා පරිසුද්ධ වචී සමාචාරෝ අපරිසුද්ධ කාය සමාචාරෝ. ඒ කියන්නේ දෙවෙනි පුද්ගලයා ගත්තයින් පස්සේ ඒ දෙවෙනි පුද්ගලයාගේ කායික ඇවතුම් පැවතුම් ඊටාම හොඳයි. නමුත් වාචසික පැවැත්ම ඊටාම නරකයි. ඒ කියන්නේ කතා කළොත් මොකක් හරි අනුන්ට හිංසාවක් කරන්න, අනුන්ට පීඩාවක් කරන්න, අනුන්ට අනර්ථයක් වෙන විදිහට තරහ, ද්වේෂය මතුවෙන විදිහේ වචනයක්ම තමයි කතා කරන්නේ. නමුත් පැවතුම් වශයෙන් ගත්තන් පස්සේ කාටවත් හානි කරන්නට යන්නේ නැහැ. දැන් එහෙම චරිතත් අපේ සමාජයේ හමු වෙනවා. චරිතයේ වශයෙන් බොහොම අහිංසකයි. හැබැයි කට හොඳ නැහැ. කතා කළොත් මොකක් හරි කාට හරි හිත රිදෙන විදිහේ වචනයක්. සමහරුන්ගේ වචන තියනවා නිකන් කඩු කිනිසි වගේ, පිහියෙන් අනින්න වගේ තමයි කතා කරනකොට. මොනවා කිව්වා වුණත් තව කෙනෙකුට අව කැපෙන හැටියට, තව කෙනෙකුගේ හිත රිදෙන හැටියට, තව කෙනෙකුට අවඥාවක් වෙන හැටියට තමයි වචන භාවිතා කරන්නේ. නමුත් වැඩ කරන්න ගියාම ඒ පුද්ගලයා කවදාවත් අනුන්ට පීඩා වෙන විදිහේ වැඩ කරන්නේ නැහැ. මොකද පින්පව් විශ්වාස කරනවා, යහපත අයහපත පිළිබඳව කල්පනා කරනවා. කල්පනා කරලා අයහපතින් වළකිනවා, අපරාධ කරන්නට යන්නේ. හැබැයි වචනේ නම් ගත යුතු කිසිම දෙයක් නැහැ. කතා කළොත් හිත නරක වෙන, හිත රිදෙන විදිහේ දෙයක්ම තමයි කියන්නේ. එහෙම චරිත ගිහියන් අතරත් පැවිද්දන් අතරත් අපට මුණ ගැහෙනවා.
දැන් ඒ වගේ චරිතයක් මුණ ගැහුනහම අපි කැමති නැහැ. අපේ මනසේ අමනාපය මතුවෙනවා. දැන් මොකද්ද කරන්නේ? සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මත්වරුනි, ඒ බඳු තැනදී අපේ මනසෙහි අරමුණ වෙනස් කරලා අපට ඕනනම් හිත සංසුන් කරගන්නට පුළුවන්. අර මතුවෙන අමනාපය දුරු කරන්න එතනදිත් අරමුණ වෙනස් කිරීම සුදුසුයි. කොහොමද අරමුණ වෙනස් කරන්නේ? උන්වහන්සේ දේශනා කරනවා අර දැන් ඒ තැනත්තාගේ වචනය බොහොම අමිහිරි වුණාට වචනයෙන් බොහොම හිතරි දෙන විදිහේ වචන භාවිතා කළාට ඒ තැනත්තා කායික වශයෙන් කවදාවත් අපරාධ කරන කෙනෙක් නෙමෙයි. පව්කම් කරන කෙනෙක් නෙමෙයි. මේ මිනිස්යාගේ කට හොඳ නැති වුණාට කවදාවත් අනුන්ට හිංසාවක් කරන්නේ නැහෙනේ. පීඩාවක් කරන්නේ නැහෙනේ. අනතුරක් කරන්නේ නැහෙනේ. ඔය විදිහට වාචාල විදිහට කතා කළාට කටකම සෙයියාවක් නැතුව දෙඩෙව්වට ඒ වගේම ද්වේෂ සහගතව කතා කළාට මේ මිනිස්සයා කවදාවත් කෙනෙකුට හිංසාවක් කරන්නට යන්නේ ඔය කියන දේවල් ඔය ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට යන්නේ කියලා අපිට ඒ පිළිබඳව හිතලා ඒ ගුණය ගැන හිතලා අර ද්වේෂය යට කරගන්නට පාලනය කරගන්නට පුළුවන්. සරියුත් මහරහතන් වහන්සේ මේ පිළිබඳව උපමාවක් දේශනා කරනවා. ආශ්මත්වරුනි, යම්කිසි කෙනෙකුට ඒ පිළිබඳව ද්වේෂය දුරු කිරීම මෙන්න මේ වගේ කල්පනා කරන්නට පුළුවන්. ඒ කොහොමද? උන්වහන්සේ දේශනා කරනවා යම් මගියෙක් බොහෝම දීර්ඝ මාර්ගයක අවුවෙන් පීඩා විඳිමින් වෙහෙස වෙලා පයින් දුර ගමනක් යනවා. ඔහු අතේ බොන්නට වතුර ටිකක් නැහැ, කන්නට ආහාරයක් නැහැ. ආහාර පාන දෙකෙන්ම ක්ලාන්ත වෙලා බොහොම පීඩාවෙන් අවු රශ්මියෙන් දැවෙමින් දීර්ඝ මාර්ගයක ගමන් කරනවා. මෙහෙම යනකොට වතුර පිපාසය අධිකයි. ඔහු දකිනවා එක ලිඳක වතුර තියෙනවා, දෝතින් වතුර ගන්නට පුළුවන්. හැබැයි දිය සෙවල් වලින් සම්පූර්ණයෙන් වැහිලා පවතින්නේ. එතකොට ඒ තනත්තා මොකද කරන්නේ? ගන්නට භාජනයකුත් නැහැ. ලිඳ ළඟට ගිහිල්ලා අර දිය සෙවල් දෑතින් එහාට මෙහාට කරලා පිරිසිදු වතුර ටිකක් අරගෙන පානය කරලා පිපාසය දුරු කරගෙන දාහේ නිවාගෙන ඒ තනත්තා තමන් යන ගමන පිටත් යනවා. සරියුත් හාමුදුරුවෝ මේ උපමාව දේශනා කරලා පැහැදිලි කරනවා ආයුෂ්මත්වරුනි, අන්න ඒ වගේ ඒ තනත්තා තමන්ට වතුර බොන්නට ඕන, නමුත් මේ දියසෙවල් කොළ රොඩු වලින් මේක වැහිලානේ කියලා දියසෙවල් වලට සාප කර කර ඉන්නට ගියේ නැහැ. කොළ රොඩුත් එක්කලා ගැටි ගැටි ඉන්නට ගියේ නැහැ. තමන්ට අවශ්‍ය වෙන්නේ ජලයයි, පිපාසය දුරු කර ගන්නටයි, තමන්ගේ දාහය නිවා ගන්නටයි. තමන්ට අවශ්‍ය වෙන්නේ ජලයයි, ඒ වගේම දාහය නිවා ගන්නටයි. ඒ තමන්ගේ අවශ්‍යතාවය සම්පාදනය කර ගන්නට උපක්‍රමශීලීව අර දියසෙවල් ආදිය බැහැර කරලා පිරිසිදු වතුර අරගෙන පානය කරලා ගත දාහ නිවාගෙන ඒ තනත්තා තමන්නා ගමන නික්ම යනවා. අන්න ඒ වගේ අර වචනයෙන් බොහෝම අන් අයට පීඩා කරන කායික පැවැත්ම යහපත් වූ පුද්ගලයෙක් පිළිබඳව අපට නොමනාපය ඇති වෙනවා නම් ඒ බඳු අවස්ථාවලදී අපි සිතන්නට ඕනේ වචනෙන් මේ තනත්තා බොහොම හිතරිදෙන විදිහට කතා කළාට ඔහුගේ ක්‍රියාපටිපාටිය එතරම් නරක නැහැනේ, අනුන්ට හිංසා කරන්නේ නැහැනේ. අන්න ඒ පිළිබඳව හිතලා අපට සිතේ ඇතිවෙන ද්වේෂය දුරු කරගන්න සුදුසුයි කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ උපමාවේ විශේෂත්වයක් තියෙනවා පෙනතුනේ. අර මුලින් කිව්ව උපමාව සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ පාංශුකූල භික්ෂුව පිළිබඳව. අර අමුසොහනෙන් හරි පාරායිනේ තිබිලා හරි අහුලා ගන්න රෙදි කෑල්ලේ එක කොටසක් දි รา පත් වෙලා තියෙනවා. ඒක පැහැදිලිව පෙනෙනවා. ඒ කොටස ඉරලා අයින් කරන්න පුළුවන් පහසුවෙන්ම. හැබැයි මේ දෙවෙනි උපමාවේදී සරියුත් හාමුදුරුවෝ ඊට වඩා සංකීර්ණ උපමාවක් දේශනා කරන්නේ අර වතුරේ තියෙන දියසෙවල් ටික අයින් කරන්නට උත්සාහ කළාට ආයෙ පැටලි පැටලි කැලැත්ති කැලැත්ති එනවා. උඩින් දියසෙවල් අයින් කරාට ආපහු යටින් කැලතිලා එනවා. ඒ දියසෙවල් බැහැර කරලා වතුර පිරිසිදු වතුර තෝරගන්නවා කියන එක එතරම්ම පහසු නෑ. අර රෙදි කෑල්ලේ දි รา පත් වෙච්ච කොටස ඉරලා ඉවත් කරනවා තරම් පහසු නෑ. එතකොට මේ විදිහේ උපමාවක් ඇයි සරියුත් හාමුදුරුවෝ මේ සම්බන්ධව දේශනා කරන්නේ? අර කායික පැවතුම් වල අඩුපාඩු තියෙන කෙනා පිළිබඳව අපට හිත සකස් කරගන්නට පුළුවන් තරම් පහසුවෙන් මේ වචනය අවුල් පුද්ගලයාට වචනෙන්
හානි කරන පුද්ගලයා පිළිබඳව අපට හිත පහදවා ගන්නට ලේසි නෑ. ඒ මොකද මිනිස්සුන්ට ගහනවට වැඩිය අමාරුයි බනින එක. ඒ වගේම කායිකව Tamanට හිංසාවක් පීඩාවක් කරනවට වඩා හිතනරක් වෙනවා මොකක් හරි අවකැපෙන වචනයක් නුරුස්සන වචනයක් ප්‍රකාශ කළොත්. ඒ නිසා සමාජයේ හුඟා දෙන අර්බුද ඇති කරගන්නට ප්‍රශ්න ඇති කරගන්නට ගැටුම් ඇති කරගන්නට නඩුහබ ඇති කරගන්නට පවා පදනම් කරගන්නේ මේ වචනවල තියෙන යම් යම් අඩුලුහුඩුකම්. වචන අල්ලගෙන තමයි මිනිස්සු දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුනොවුන් පිළිබඳව අමනාපකම් ගොඩනගාගන්නේ. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ වචනය අයහපත් නම් අර කායික ක්‍රියාපටිපාටියේ තියෙන අයහපත් පැති ගැන හිතලා ඒවා අමතක කරන තරම් පහසුවෙන් වචන පිළිබඳව අපට අමතක කරන්න බෑ. ඒ වගේම දෙන්නෙක් බැන ගන්න තනක් බැලුවොත් එක්කෙනෙක් සංසිඳීගෙන යනකොට අනිත් එක්කෙනා වුණ වචනයක් පටන් ගන්නවා. දැන් ගහගන්න එක නවත්තන්න පහසුයි. දෙන්න දෙපසට කරගත්තන් පස්සේ ගහගන්න එක අපිට ලේසියෙන්ම නවත්තන්නට පුළුවන්. හැබැයි බැනගන්න එක නවත්තන එක එච්චර ලේසි නෑ. දෙන්න දෙපැත්තට ඇදගෙන ගියත් ආයෙ පැටලි යනවා. අන්න ඒ වගේ මේ වචනයෙන් සිද්ධ වෙන අඩුපාඩු පිළිබඳව ක්‍රියා කරන එක තරම් පහසු නෑ. ඒවා සමනය කරන එක, ඒවා මැඩපවත්වන එක, ඒකෙන් නිදහස් වෙන එක එච්චර පහසු දෙයක් නෙමෙයි. නමුත් අපහසුයෙන් හරි අපි මැඩපවත්වා ගන්නට ඕන. ඒ නිසා තමයි සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ අර පිපාසයෙන් මහමග යන පුද්ගලයාට දියසෙවිල් එක්කලා පැටලි ඒ කොළරොඩුත් එක්කලා ද්වේෂ කර ඉන්න එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒ පුද්ගලයා බුද්ධිමත්ව කළ යුත්තේ Tamanගේ පිපාසයේ දාහයෙන් නිවා ගන්නට උපක්‍රමශීලී වෙන එකයි. ඒ නිසා අනිකාගේ මොනතරම් අඩුපාඩු තිබුණත් ඒවා ඒතනත්තාට සකස් කරගන්නට ඉඩ හැරලා අපේ මනසේ ඇතිවෙන ද්වේෂය, අමනාපේ, දාහය දුරු කරගන්නේ කොහොමද කියලා අපි නුවණින් කල්පනා කරන්නට ඕන. ඒ සඳහා සරියුත් හාමුදුරුවෝ යෝජනා කරන්නේ ඒ ද්වේෂය ඇති වෙන්නට හේතු වෙන අරමුණ වෙනස් කරලා හිත පහදින යහපත් අරමුණක් ඒ පුද්ගලයා තුලින්ම අපට මතු කරගන්නට පුළුවන්කම තියනොයි කියන බව. ඊළඟට තුන්වෙනි කාරණේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරන තවත් ක්‍රමයක් අපේ මනසෙහි ද්වේෂය දුරු කරන්නට අරමුණ වෙනස් කළ යුතු ක්‍රමයක් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඒ තුන්වෙනි පුද්ගලයා පිළිබඳ උන්වහන්සේ දක්වන්නේ ආයුෂ්මත්වරුනේ තව පුද්ගලයෙක් ඉන්නවා ඒතනත්තාගේ කායික පැවතුම් වල ප්‍රසන්න බවකුත් නැහැ. ඒ කියන්නේ කරන වැඩ අනුන්ට හිංසාකාරී, අනුන්ට පීඩාව ඇති කරන, අනර්ථය ඇති කරන දෙයක්මයි කරන්නේ. ඊළඟට වචනය ගත්තහම කතා කළොත් අනුන්ට හිත රිදෙන, අවකැපෙන, පීඩාකාරී වචනමයි කතා කරන්නේ. එතකොට වචනය ගැන හිත පහදවා ගන්නත් බෑ, කරන වැඩ ගැන හිත පහදවා ගන්නත් බෑ, ගත යුතු කිසිවක්ම නැහැ. නමුත් මේ පුද්ගලයා විටින් විට ධර්ම ශ්‍රවණය කරන්නට යොමු වෙනවා. දහම් කරුණු කියා දුන්නාම ටිකක් සංසුන් මනසින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම යහපත් දේවල් සිහි කරලා ඒතනත්තාගේ මනස සංසුන් කරගන්න බව පේනවා. කය වචනේ බොහොම අසංවරයි. හැබැයි මේ තනත්තා ධර්මෝපදේශ අහලා භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා පන්සලට ගිහිල්ලා ටික හරි මනස සංසුන් කරගන්නට, මේ අඩුපාඩු අවම කරගන්නට උත්සාහ කරන බවක් පේනවා. අන්න ඒ ලක්ෂණය අපි දකිනවා නම් සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා කායික වශයෙන් ඒතනත්තාගේ කල්පනා කරලා හිත පහදවා ගන්නට කිසිම දෙයක් නැහැ. කළොත් කරන්නේ අනිත් අයට හිංසාකාරී දෙයක්මයි, අවැඩක්මයි. ඒ වගේම කතා කළොත් අනිත් අයට හිත රිදෙන දෙයක්මයි කතා කරන්නේ. ඒ නිසා ඒ දෙපැත්තම ගැන අපට සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ බඳු පුද්ගලයෙක් පිළිබඳව අමනාපය ඇති වුණොත් අනේ මේ මිනිස්සයා කායිකවත් වාචසිකවත් කොච්චර අසංවර වුණත් විටින් විට බණදහම් අහලා Tamanගේ මනසේ යම් චිත්ත සංහිඳියාවක් ඇති කරගන්නටවත් අඩුතරමින් මේ මිනිස්සයා උත්සාහ කරනවා නේද කියලා ඒ ගැන කල්පනා කරලා මනසෙහි පහළ වෙන ද්වේෂය දුරු කරගන්නට කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. එතෙන්දී සරියුත් හාමුදුරුවෝ තවත් උපමාවක් දේශනා කරනවා. යම්කිසි මිනිසෙක් බොහෝම වෙහෙසටපත් වෙලා දීර්ඝ මාර්ගයේහි ගමන් කරනවා. අර මුලින් කියපු පුද්ගලයාටත් වඩා මේ තැනත්තා පිපාසයෙන් ගමන් කරනවා. හැබැයි ඔහුට ලිම් පොකුණු හමු වෙන්නේ නැහැ. එක්තරා ගව කුරක, ඒ කියන්නේ ඔය
පොළව තෙමිලා තියෙන මඩ වෙලා තියෙන දවස් වලට හරක් ඇවිදගෙන ගියන් පස්සේ ගවයෝ ඇවිදගෙන ගියන් පස්සේ ඒ ගවයාගේ කුර හිටපු තැන්වල පුංචි වලක් හැදෙනවා. අන්න ඒ වගේ පුංචි වලක වතුර පොදක් තියෙනවා දකින්න. එහෙම දැක්කයින් පස්සේ අර පිපාසය අධික නිසා මේ තැනත්තාට වෙන වතුර බොන්නට තැනක් නැහැ. මේ වතුර ස්වල්පය භාජනයකින් ගන්න පුළුවන්කමකුත් නැහැ. අත දාලා ගන්න පුළුවන්කමකුත් නැහැ. ඒතරම් ප්‍රමාණයකුත් නැහැ. ඒ නිසා ඔහු එතන දන ගහලා කටින්ම අර වතුර ස්වල්පය අරගෙන බීලා පිපාසය දුරු කරගෙන Taman ආගමන යන්නේ යම්සේද අන්න ඒ වගේ වෙන කිසිම හිත පහදවා ගන්නට යමක් නැතිනම් මේ තැනත්තා විටින් විට දහම් මහලා චිත්ත සංහිඳියාවක් ඇති කරගන්නටවත් අඩුතරමින් උත්සාහ කරනවා නේද කියලා ඒ ගුණය ගැනවත් අවමතරමින් හිතලා Tamanගේ මනසේ පහළ වෙන ද්වේෂය දුරු කරගත යුතුයි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ හැම අවස්ථාවකදීම සරියුත් හාමුදුරුවෝ අපට උපදෙස් දෙන්නේ යම් පුද්ගලයෙක් පිළිබඳව ඇති වෙන අමනාපය නුරුස්නා බව ඒ අමනාපය ඇති වෙන්නේ ගන්නා අරමුණ අනුවයි. ඒ නිසා හිත ගැටෙන විදිහේ අරමුණ අමතක කරලා බැහැර කරලා යටපත් කරලා හිත පහදින විදිහේ හිත සුවපත් වෙන විදිහේ යහපත් අරමුණක් ගත්තොත් අපට ද්වේෂය දුරු කරගන්නට පුළුවන් කියන කාරණයයි මේන් පැහැදිලි කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණය සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා තව පුද්ගලයෙක් ඉන්නවා ඒ තනත්තාගේ වචනයත් එතරම් පැහැපත් නැහැ. ඒ කියන්නේ හිත නරක වෙන දේවල්මයි කියන්නේ. කාය සමාචාරය ගත්තත් ඒ කියන්නේ කරන කටයුතු ගත්තත් නිරන්තරයෙන් අවඩක්මයි අයහපතක්මයි කරන්නේ. ඒ වගේම අර මුලින් කිව්ව පුද්ගලයා වගේ විටින් විටවත් බණ දහම් අහලා හිත සංසුන් කරගන්නට උත්සාහ කරන බවක් පේන්නේ නැහැ. කාය සමාචාරයත් ව්‍යාකූලයි, වචී සමාචාරයත් ව්‍යාකූලයි, මානසික තත්වයක් ව්‍යාකූලයි. ඒතනත්තාගෙන් ගන්නටම දෙයක් නැහැ. ඒ පුද්ගලයා පිළිබඳව අපට ගුණයක් කියලා හිතන්නට කිසිවක්ම නැහැ. කායිකව, වාචසිකව, මානසිකව කියන තුන් පැත්තෙන්ම ඒ තනත්තා දුර්වලයි. දැන් මෙබඳු පුද්ගලයෙකුගෙන් සිද්ධ වෙන දේවල් පිළිබඳව අපේ මනසේ අමනාපය ඇති වෙනවා නම් අපි කුමක් කළ යුතුද? සරියුත් හාමුදුරුවෝ ඒ සඳහා උපමාවක් දේශනා කරනවා. ආයුෂ්මත් වරුනි, යම්කිසි පුද්ගලයෙක් අර මුලින් කිව්වා වගේ දීර්ඝ ගමනක් යනවා. ඒ තනත්තා කාන්තාර පසු කරගෙන බොහොම වෙහෙසටපත් වෙලා ඔහුට කන්නට කෑමක් නැහැ, බොන්නට ජලයක් නැහැ. ඒ වගේම ලෙඩට දුකට බෙහෙත් හේතකුත් නැහැ, ගමන් වියදනුත් නැහැ, මඟ පෙන්වන්නට කෙනෙකුත් නැහැ. ආපු දුර වගේම තව විශාල දුරක් යන්නට තියෙනවා. නමුත් යන්නට තරම් කාය ශක්තියක්, චිත්ත ශක්තියක් ඉතුරු වෙලත් නැහැ. දැන් මේ පුද්ගලයාට අතර මග නැසෙනවා ඇරෙන්නට වෙන කිසිම පිහිටක් නැහැ. අන්න ඒ බඳු පුද්ගලයෙක් දුටුවොත් ඔබට කුමක් හිතෙයිද? ඒ වගේ පුද්ගලයෙක් දුටුවහම අනුකම්පාව උපදවලා කරුණාව උපදවලා ඔහු පිළිබඳව සිතන්නට අපට කිසිම යහපත් පැත්තක් නැති වුණත් කොච්චර අසත්පුරුෂයෙක් වුණත් අනේ මේ මිනිස්යාට කන්න ටිකක් දුන්නොත්, පිපාසයට බොන්න වතුර ටිකක් දුන්නොත්, නිවැරදි කෙටි මාර්ගයක් පෙන්වලා දෙන්නට පුළුවන් නම් මේ මිනිසයා කොහොම හරි මේ පීඩාවෙන් නිදහස් වෙනවා. අතරමඟ මැරෙන්නේ නැතුව කොතනකට හරි ගිහිල්ලා සහනයක් සලස්වා ගන්නවා නේද කියලා කරුණාව උපදවාගෙන, අනුකම්පාව උපදවාගෙන ඒතනත්තාට සංග්‍රහ කිරීම සුදුසුයි. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා අන්න ඒ වගේ අර පුද්ගලයා පිළිබඳව කායිකවත්, වාචසිකවත්, මානසිකවත් කිසිම පැත්තකින් ඔහු පිළිබඳව සතුටු වෙන්නට පුළුවන් පැත්තක් නැහැ. ඒ බඳු පුද්ගලයා අර අතරමං වෙච්ච අසරණයෙක් කියලා හිතලා ඔහුගේ හිතන්නට යහපත් කිසිම ගුණයක් නැතත් අනුකම්පා කරලා Tamanට පුළුවන් ආකාරයකට ඔහුට යහපත කරන්නට උදව් කරන්න, අනුකම්පා සහගතව ඔහු පිළිබඳව ඇති වෙන ද්වේෂය දුරු කරන්නට කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඔහුගේ හොඳ ගති ගුණයක් හිතන්නට කියලා කිසිවක්ම නැහැ. ඒ බඳු තැන්වල මේ පුද්ගල චරිතවල තියෙන දුර්වල බව තේරුම් අරගෙන අනුකම්පාව උපදවා ගන්නවා ඇරෙන්නට වෙන කල හැකියාවක් නැහැ. ඒ විදිහේ අනුකම්පාව ඇති කරගෙන හෝ ඒ ද්වේෂය දුරු කරන්නට කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට මේ සූත්‍රයේදී පස්වෙනි පුද්ගලයෙක් ගැන සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. තව සමහරු ඉන්නවා කායිකවත් හැසිරීම හොඳයි, කතා බහ කරනවත් හොඳයි,
මනසත් හොඳයි, කායිකව, වාචිකව, මානසිකව හැම පැත්තෙම අංග සම්පූර්ණයි, පරිපූර්ණයි. හැබැයි එහෙම අය ගැනත් අපිට විටින් විට ද්වේෂය මතුවෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ ගත්තාම, රහතන් වහන්සේ නමක් ගත්තාම කායිකවත්, වාචිකවත්, මානසිකවත් හොඳ ගති ලක්ෂණ හැම විටම ප්‍රකට වෙනවා. නමුත් රහතන් වහන්සේ පිළිබඳවත් අමනාපය ඇති වෙන මිනිස්සු ඉන්නවා. බුදුහාමුදුරුවෝ ගැනත් අමනාපය ඇති වෙන්නට පුළුවන් අය ඉන්නවා. මේ විදිහට අංග සම්පූර්ණ සුචරිතවත් සත්පුරුෂයෝ ගැනත් සමහර වෙලාවට අපට තරහ එනවා. ඒ කුමක් නිසාද? අපි හිතන පතන ආකාරයට ඒ අය කටයුතු කරන්නේ නැති නිසා. අපි හිතන රාමුව අනෙකක්, ඒ අය කටයුතු කරන ස්වභාවය තව එකක්. මේ දෙක පරස්පර වෙනකොට අපට රුස්සන් නැති ගතිය ඇති වෙනවා. ඒ නිසා අන් අයගේ වැරදි නිසාම නෙමෙයි අපට තරහ එන්නේ කියන එක අපට මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා. අන් අයගේ වරද නිසාත් අපට අමනාපය ඇති වෙන්නට පුළුවන්. අනේකා තුල දකින්නට කිසිම වැරද්දක් නැති වුණත් අපේ රාමුවට පිටින්, අපේ ආකල්ප වලට පිටින් ඒ අය කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ ගැන වුණත්, රහතන් වහන්සේ ගැන වුණත් අමනාපය ඇති වෙන්නට පුළුවන්. ඒ බඳු තැන්වලදී Tamanගේ මනසෙහි දෝෂය තේරුම් අරගෙන අනේකාගේ යහපත් ගුණාංග හැකි ප්‍රමාණයෙන් සිහිපත් කරලා සිතෙහි පහළ වෙන ද්වේෂය දුරු කරගත යුතුයි කියලා සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේ විදිහට පුද්ගලයන් 5 දෙනෙක් පිළිබඳව උදාහරණ සහිතව පැහැදිලි කරමින් මේ ආඝාත පටිවිණය සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ පහදා දෙන්නට උත්සාහ කරන්නේ යම් අකමැති නුරුස්නා අරමුණක් නැවත නැවත සිටීම නිසා අපේ මනසේ ද්වේෂය උත්සන්න වෙනවා. යම් කෙනෙකුට පුළුවන් නම් ඒ අකමැති අරමුණ වෙනස් කරලා සිත පහදින, සිත සුවපත් වෙන අරමුණකට යොමු වෙන්න පුළුවන් නම් ඒ තැනැත්තාට කෝපය, ද්වේෂය පාලනය කරගන්නට එය ප්‍රායෝගික උපක්‍රමයක් වෙනවයි කියන බවයි සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ කරුණු සිහියේ පවත්වාගෙන Tamanගේ මනසෙහි විටින් විට ඔය වගේ විවිධ පුද්ගලයන් පිළිබඳව ඇති වෙන ද්වේෂය, අමනාපය දුරු කරගන්නට, ඒ ගැටුම්කාරී මනෝභාවය පාලනය කරන්නට අරමුණ වෙනස් කරලා සිත පහදින, කරුණාව මෛත්‍රිය උපදින වෙනත් අරමුණකට අවධානය යොමු කරලා තම තමන්ගේ සිත් සතන් රැක ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.